නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සම්පිච්චතෝ පුන්න චක්ඛු විඤ්ඤා රූපා ඉච්ඡාකාන්තා මනෝපා යූපා කාමුක සංහිතා රාජිනියා තංච භික්ඛුනා විනන්දති නාභිවදති නාද්දෝසාය තිත්තති තස්ස තං අනවිනන්දිතෝ අනවිවදතෝ අනජ්ජාසාය තිත්තෝ නන්දි නිරුද්ධති නන්දි නිරෝධෝ දුක්ඛ නිරෝධෝති උන්නෝ වදාමිති ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පින්තුනි අදත් මේ පින්තුන්ලාට භාවනා කර්මස්ථාන අදාළව තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදෙන්නේ. මේ දේශනාව සංයුක්ත නිකායේ පුන්න සූත්‍රයයි අද දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ. පුන්නහාමුදුරුවෝ පිළිබඳව පිටින්දා සෑම දෙනාම ගුරු අවස්ථාවේදී ශ්‍රවණය කරලා ඇති. නමුත් මේ සූත්‍ර දේශනාවට අදාළ දාන කරුණු සමහර වෙලාවට අපට නිතර ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ නැහැ. ගිරක් බුදුරජාණන් වහන්සේ දිවුරම් මහවීර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගාවට මේ පුන්නහාමුදුරුවෝ වැඩම කරනවා. භාගතුන් වහන්සේට වන්දනා කිරීමෙන් අනතුරුව පුන්නහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා ස්වාමීනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ උත්හානි වීර්යයෙන් සති සම්පජන්ව උතරං භාවනා වැඩුවත් මගේ භාවනාව මේ කර්මස්ථාන මට දුණු වෙන්නේ. ඒක හේතුව කුමක්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ උත්සාහයේ අඩුවක් නැහැ. ශ්‍රද්ධාවේ අඩුවක් නැහැ. ඒ වගේ සති සම්පජන්න භාවයේ අඩුවක් නැහැ. තාම ගුණකමින් මම මේ භාවනා කටයුතු සිදු කරනවා. ඒ වුණත් මගේ භාවනාව සෑම දවසකම එකම තැන තමයි පවතින්නේ. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුණා. සන්තිකෝ පුන්න චක්ඛු විඤ්ඤා රූපා ඉක්ඛා කාන්තා මනාපා යරූපා කාමෝ සංහිතා රාජිනී පුන්න මේ ඇසෙන් දැනගත යුතු දැක්ක යුතු ආબોධ කරගත යුතු ඇස නිසා හටගන්න රූපයන් තිබෙනවා. ඒ රූප ඉෂ්ඨා කාන්තා මනාපා ප්‍රිය රූප ඉෂ්ඨෝ කාමනීයෝ ඒ වාගේ ප්‍රිය මනාප ඇති ඒ වාගේ තමන්ගේ සිත ඇදෙන ඇදී යන
තණ්හාවෙන් බැඳෙන කාමයේ පංචකාමයේ ඇතුළත් මේ වාගේ ප්‍රිය ස්වභාව ඇති සත්‍යයේ මනස ඇදී යන බැදී යන රාගයේ උපදින රූපයන් තිබෙනවා. මේ පින්නතෝලා සිතලා බලන්න ඒ වාගේ ඉෂ්ටෝ කාන්තෝ ප්‍රේමනාපෝ රූප අපට තිබෙනවද? ඇසෙන් දකින්න රූපයන් මුල් කරගෙන අපි බොහෝ සතුටු වෙනවා. තමන්ගේ දැසට ගැටෙන පෙනෙන දුව හරි පුතා හරි තමන්ගේ මෑණියන් හා පියතුමා තමන්ගේ ස්වාමියා භාර්යාව අවිඥානික ප්‍රිය වස්තු මේ අවිඥානික සංඥානික ප්‍රිය වස්තුන් තුළින් උපදින තෘෂ්ණාව සහිත ඒ සතුට සොම්නස සෑම මොහොතකම අපි එදිනෙදා විඳින්නේ කරන්නේ. එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ පුණ්‍ය ඇසින් දැක්ක යුතු නිබඳු අරමුණු බොහෝ තිබෙනවා. ඒ වුණාට යම් කෙනෙක්ගේ ප්‍රිය මනාප වස්තුන් මුල් කරගෙන ඇසට පේන රූපය මුල් කරගෙන තෘෂ්ණාව උපදවනවා නම් එහි ඇලි ගැලි බැඳී වාසය කරනවා නම් ඒවෙන් මුල් කරගෙන උපාදානයේ උපදවනවා නම් නන්දි සාගත පුනර්භවයක් ඇති කරන්න තරම් බලවත් වූ සුඛ ආස්වාදයක් තෘෂ්ණා බලයක් උපදවනවා නම් උප්පජ්ජති නන්දි. එතකොට නන්දේ සමුදය දුක්ඛ සමුදය. ඒ තෘෂ්ණාව කුමක්ද අපට ලබා දෙන්නේ? ඒ බලවත් තෘෂ්ණා ස්වභාවය නිසා අපට දුක හටගන්නවා. මේ භාවයේ පමණක්ද? සංසාර දුක උපදින්නට හේතුවක් වෙනවා. ඒ නන්දේ ස්වභාවය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න නන්දි රාග සහගත తත්‍ර తත්‍රාදි නන්දිනී ඒ ඇති වෙන නාම රූප ධර්මයන් නැවත පුනර්භවයක් කරා යන්නට මාර්ගය වෙනවා හේතු. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඇසෙන් දැක්ක යුතු මේ රූප මුල් කරගෙන යම් තැනක තෘෂ්ණාව හට ගන්නවද, අභිනන්දනය කරනවද, අල්ලා ගන්නවද, එහි දැඩි ලෙස බැඳෙනවද, ඒ දැඩි ලෙස බැඳීම මුල් කරගෙන නන්දි ස්වභාවය සප්‍රීතික තෘෂ්ණාව උපදිනවා. ඒ සප්‍රීතික තෘෂ්ණාව නන්දි සමුදය දුක්ඛ සමුදය දුකේ හට ගැනීම සංසාරේ හට ගැනීම. මේ අවස්ථාවේදී මම තව ටිකක් පැහැදිලි කරන්නට ඕන.
අප සෑම දෙනාටම රූප කයයි නාම කයයි කොටස් දෙකක් මේ ජීවිතේ තිබෙනවා. මුළු ත්‍රිපිටකයම කියවලා සූත්‍ර පාඨයන් ඒ වගේම විනය අභිධර්මය හේතුඵල ධර්මපට්ඨාන මේ සෑම දෙයක්ම දැකියා ආපූත කරගන්න පෙර තමන්ගේ නාම රූප ටික දැනගන්න ඕන. සියලුම සංසාරේ හදන උපකරණ ටික තියෙන්නේ අපි ගන්න. මේ ద్వාර නමින් මේ ద్వාර 6 හඳුන්වනවා. දොරටුව කියන්නේ ඇතුල් වෙන එක. රූප චක්කු ద్వාරයෙන් හැරෙන්න පහින්ද ඇතුල් වෙන්නේ. චක්කු ద్వාරය කියන්නේ ඇසෙන් පමණයි රූප ඇතුල් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආයතන කියන්නේ සකස් කරන තැන. ඇතුල් වෙන දේ මුල් කරගෙන භවය සකස් කරන්න පුළුවන්. පළමුවෙන්ම සිහි කරලා බලන්න ගිනි පෙට්ටියයි ගිනි පුරයි අතර ගන්න. මේ දෙකේම ගින්දර තියෙනවද? ගින්දර තියෙනවා. ගිනි පුරේ ගින්දරක් නැහැ. ගිනි පෙට්ටියේ ගිනි පුර අතුල්ලන තැන ගින්දර. මේ දෙක එකට හැප්පෙනවා. මොකද වෙන්නේ? ගින්දර හටගන්න. ඇසක් තියෙනවා රූපයක් තියෙනවා. ඇසේ කෘෂ්ණාව තියෙනවද? අපේ පේන රූපේ කෘෂ්ණාව තියෙනවද? ගිනි පෙට්ටියයි ගිනි කූරයි ඒ දෙකකට හැප්පීමෙන් ගින්න හටගත්තා. ඇසයි රූපයයි එකට හැප්පීමෙන් චක්කු විඥානය. සාන්තිචකෝ පුන්න චක්කු විඥානය. ඒ දෙක එකට එකතු වෙනකල් චක්කු විඥානයක් නැහැ. එකතු වුණා. චක්කු විඥානයක් නැහැ. ඊට පස්සේ දිගින් දිගට මේ ක්‍රියාවලිය යනකොට ඒ ඇසට දර්ශනය වෙන රූපය තවත් තැනකට එකතු වෙනවා. මේ දෙක හැප්පීමෙන් හටගත්ත සංඥාව නැත්නම් මේ ඇසට පෙනුණු සංඥාව අල්ලගන්න කවුද? මරුද්වාරය. මරුද්වාරය. දැන් ඇසයි රූපයයි දෙක ගැටුණා චක්කු විඥානයක් හටගත්තා. පස්සබක්ඛ්‍ය වේදනා. ඒ කියන්නේ ඒ කරුණු සිද්ධ වෙන්නේ මනෝ විඥානයේ තුල. ඇස් තුල නෙවෙයි. රූපය තුල නෙවෙයි. ඇවිලුණු ගින්දර ඊට පස්සේ අපි වෙනත් තැනකට ගන්නවා. පහළට.
එහෙම නැත්නම් දර කෑල්ලකට. එහෙම නැත්නම් කොළ කෑල්ලකට. ඊළඟට අපිට ඕන කාර්යයක් සිද්ධ කරනවා. බත් පිසන්න අවශ්‍ය නම් ඒ මුළු තැන්ගේ කාර්යයන්ට අර ගින්දර ප්‍රයෝජන ගන්න. තමන්ට සීතල දුරු කරගන්න ගිනි දපින්න ඕන නම් ඒ ගින්න ප්‍රයෝජනයට ගන්න. විවිධ කාර්යයන් සඳහා ඇවිලිච්ච ගින්දර ඕනේ. අර ගිනි පෙට්ටියවත් ඒ ඇවිලිච්ච ගින්දරවත් දන්නවද මෙයා මේ මොකද කරන්නේ මගේ ගින්දර අරන් කියලා. දැන් මනෝද්වාරයට ගියාට පස්සේ මනෝද්වාරය විමසනවා. ඒ අත මේ අත කරනවා. රාගය උපදවනවා. ඇලීම ඇති කරනවා. තමන් ප්‍රේණ ප්‍රේමනාපන බැඳීම් ඇති කරනවා. දැස ගන්නවා. දරුණු දැස ගන්නවා. උපාදානය ඇති කරනවා. මොකද හේතුව? සුඛ වේදනාව ඒ පෙනිච්ච රූපේකම හුඟා කැමති. ප්‍රිය කරන තරුණයෙකුට තරුණියක් නම් තරුණියට තරුණයෙක් නම් තමන් ප්‍රිය කරනවා නම් එයාගේ මූණත් ලස්සනයි. ඇස් දෙක ලස්සනයි. ගමනක් මම ප්‍රිය කරනවා. හැඩරුවක් මම ප්‍රිය කරනවා. මගේ සිත ඇදී යනවා. මගේ සිත බැඳී යනවා. මොන බලන්න. මේක කරන්නේ කවුද? මනෝද්වාරය. ඉපදෙන්නේ රූපේ වෙන කෙනෙක්. ඵලයේ විඳින්නේ තව කෙනෙක්. ඉපදෙන්නේ එහෙමනම් දැන් ගින්නක් උපදවාගෙන තණ්හා ගින්න තෘෂ්ණාව මුල් කරගෙන තව විතරක හටගන්න. දිගින් දිගට මේ විතරක උපදවනවා. මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. නන්දි සමුදය දුක සමුදය මේ දුක උපදවන්නේ මේ භවයේ සකස් කරන්නේ සංසාරේ මාර්ගය එළිපිරික. කොහෙද ඇතිවෙන්නේ මේ චක්කුද්්වාරය අපේ මේ රූපකය. රූපකයේ පිටිය එක ద్వාරයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා හුන්න සෝත විඤ්ඤාණයෙන් දතයතු ප්‍රියමනාප ශබ්දයන් කියන. එහෙන් කනින් දැක්ක යුතු ඇසිය යුතු ප්‍රියමනාප ශබ්ද. දැන් බලන්න කෙනෙක් තමන් ප්‍රේ කරනවා නම් මේ ප්‍රේ කරන කෙනාගේ ශබ්දයේ ඇසුණු ගමන්ම දැඩිසේ තමන්ගේ අවධානය යොමු වෙනවා. සංගීතයට ප්‍රේ කරන කෙනාට සංගීත ශබ්දයක් බිර හඬක් ඇහෙනකොට යන්නේ නැහැ. නටන උඩපයි සමහර වෙලාවට ඔය කන් දෙකේ වයර් දෙකක් වගේ ගහගෙන එල්ලගෙන හැටි වැටෙන කල් නටන.
නටලා නටලා අන්තිමේදී හැටි වැටුනහම නවතිනවා. මෙන්න මේ සෝත විඤ්ඤාණයෙන් දැක්ක යුතු ඇසිය යුතු මෙන්න මේ ශබ්දය තවත් කුසුනාව උපදින ඇහැ කන පින්වතුනි ඇස කලේ Tamanට කළ යුතු කාර්යය විද දෙයක් නෙවෙයි. කන කලේ Tamanට අයිති කාර්යය මට අයිති ශබ්ද ඇසීම එකතු කරගෙන මම ශබ්ද ඇහුවා මෙයා ඇහුණා මෙයා කුසුනාවේ කෙරුවා ඒ ශබ්දයෙන් බැහැගත්තා ඒ ශබ්දය අල්ලගත්තා ඒක උපාදනය කරගත්තා අන්තිමේදී එයා නටන්නත් පටන් ගත්තා උන රාගයේ හටගන්න තවත් ద్వාරයක් එහෙමනම් එතනින් නන්දි සමුදය තෘෂ්ණාව සප්‍රීතික තෘෂ්ණාව උපදිනවා. භවයේ සකස් කරන්න අවශ්‍ය කරන තෘෂ්ණාව උපදිනවා. එහෙමනම් දුක්ඛ සමුදය දුක්ඛ හට හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුව දුක්ඛ හට අර ඇසෙන් ඉපදෙව රූපය මනෝද්වාරය අල්ලගත්තා වගේම කනිට ඇසුරු කන මූල කරගෙන මේ ඉපදෙව සෝත විඤ්ඤාණය අන්තිමේ මනෝද්වාරය අල්ලගෙන ඒ ගැන දිගින් දිගටම විචාරක කරමින් සුඛ ආස්වාදය සුඛ වේදනා විඳිමින් නැවත නැවත ඒ ඉත්තා කාන්තා මනාපා ප්‍රිය රූප මට මේ සත්‍ය ඉෂ්ටයි කාන්තයි ප්‍රියයි මනාපයි රාජනීය ඇලිය යුතු කියන අර්ථයෙන් ඒ සත්‍යෙහි ඇලුනා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා ගාන විඤ්ඤේය ගන්ධ තමන්ගේ මේ ශරීරයේ පිටලා තියෙන තවත් ద్వාරයක් එහෙම නැත්නම් ආයතනයක් ගන්ධයන් ආග්‍රහණය දැනගැනීමේ ස්ථානීය ශක්තිය දැන් අර රූප ශබ්ද වලට වඩා මේ ආග්‍රහණය පිළිබඳව පිළිතුරු ඒ තරම්ම ලොකු ක්ලේශයන් උපදින්නට තියෙන අවස්ථාව අඩුයි. ගන්ධේ නාසයට දැනෙන්නේ සුවඳ. ඒ උලක් මේ සුවඳ මුල් කරගෙන බොහෝ දෙනා විවිධ ද්‍රව්‍යයන් පාවිච්චි කරමින් තමන්ගේ ඇඟ පුරාම දාගෙන ඒවට සතුට වෙනවා ඒවට ඇලෙනවා. නමුත් අර චක්කුසෝත කියන දෙකේ ඊට වඩා මහා ප්‍රබල ශක්තියක් ඇදී යන මහා ප්‍රබල ශක්තියක් තියෙනවා. ඒ උනාට ගඳ සුවඳ මූ කරගෙන ඒ ආග්‍රහණයෙන් උපදින ඇලිය යුතු බැඳිය යුතු තෘෂ්ණාව ඉපදිය යුතු සුඛ සහගත වේදනාව අපට ලැබෙන වේදනා තුනයි. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ඛා වේදනාව. ඇලෙන්නේ මොන වේදනාව?
සැප වේදනාවේ තමයි ඇලෙන්නේ. කවුරුවත් කැමති නැහැ. හැම කෙනාම සොයන්නේ සැපමයි හොයන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ පුන්න අපේ මේ ගාන විහාරයට මුල් වෙන ගන්ධාරම්මනේ මුල් කරගෙන සත්වයා ඒ ප්‍රියමනාපෝ ඇලීමට හේතු වෙන ඒ සුඛ සහගත ගන්ධනය මුල් කරගෙන තෘෂ්ණාව උපදිනවා නම් එතන තණ්හා සමුදය නන්දි සමුදය දුක්ඛ සමුදය දුක්ඛ හටගන්නවා. ඊළඟ අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා ජීවා විඤ්ඤාය අපේ ජීවා විඤ්ඤාණය කියන දිවට දැනෙන රසය මුල් කරගෙන හටගන්න ස්වභාවය තමයි ජීවා විඤ්ඤාණය කියන්නේ. චක්කු සෝත ගාන ජීවා. එතකොට මෙන්න මේ තමන්ගේ ශරීරයේ දිවේ ගෑවෙනවා නම් යමක් රසය උපදිනවද නැද්ද? දිවේ ගෑවෙන දේ ඒ රසය තමන් ඇලුම් කරනවා නම් ප්‍රිය කරනවා නම් අල්ලා ගන්නවා නම් තෘෂ්ණා සාගත නම් ඒ තමන් ආස්වාදයට පත් කරන රසයක් වේ. ඉක්ත රසය, කාට රසය, ඇඹුල් රසය මේවට වැඩි ප්‍රියමනාපයක් නැහැ. ඉතින් මෙන්න මේ ජීවා විඤ්ඤාණයට ලැබෙන තමන් ප්‍රිය කරන රසයක් පින්නතුනි අර ඇහැට කනට දැනෙන විඤ්ඤාණයන් වගේම බොහෝම බලවත්. ඒකට අපි කියන්නේ මොකද්ද? රස තෘෂ්ණාව කියන. ඒ රස තෘෂ්ණාවේ ඇලි ගැලි සිටින තැනැත්තා සමහර වෙලාවට භයානක අකුසල් පවා සිද්ධ කරනවා. රසයේ මුල් මෙන්න මේ රසයේ මුල් කරගෙන අවීචයට යන තරම් භයානක අකුසල් සිද්ධ කරන සිද්ධ කළ අවස්ථාවල් පිළිබඳව අපට විවිධ කතාවස්තුන් වලින් දකින්නට පුළුවන්. මහා සාවද්‍ය අකුසල් සිද්ධ කරනවා ආහාරය මුල් කරගෙන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා සත්වයා පුන්න මේ ඇලියේතු බැඳියේතු ප්‍රියමනාපෝ තමන්ගේ රස තෘෂ්ණාව උපදින ඒ රසය කෙරෙහි නන්දි රාගය කියන පුනර්භවය ඇති කරන්නට අවශ්‍ය කරන තෘෂ්ණාව උපදවා ගන්නවා. ඉපදෙව්වොත් නන්දි සමුදය දුක්ඛ සමුදය දුක හටගන්නවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාය විඥානය කියන්නේ. කාය විඥානේ පිවිතන්නේ කොහෙද? කාය ద్వාරයේ කියමුකෝ. කාය විඥානය හටගන්නේ කයේ. එතකොට මුළු කයේ මේ කාය ద్వාරය තියෙනවද? ස්පර්ශ පුට්ඨබ්බ ඇති සෑම තැනම කාය විඥානය හටගන්නවා.
පුංචි උලක් අරගෙන ඉන්දි කාටක් අරගෙන ශරීරයේ තැන් තැන් වලට ඇනලා බලන්න කාය විඥානය තියෙනවා. එහෙම බලනකොට පෙනේවි යටිපතුල් වලට ඇන්නන්න ටිකක් වැඩි දැනෙන්නේ. දැනෙනවා ඒ වුණාට ටිකක් ඇතුළට ඉන්දි කට්ටුව යනවා. අනිත් තැන් වලට නම් ඉක්මනින්ම දැනෙනවා. නියපොත්තට ඇන්නනම නියපොත්තේ එනනම් ඔය කතුර අරගෙන මේ කටට අරගෙන කපලා දාන්න කාය විඥානෙ තියෙන්නේ. ඔය හැමදෙනාම ඔය පිරිමි පක්ෂය ගිහිල්ලා මාසෙකට වතාවක් පුණ්‍ය කපාගෙන කාය විඥානෙ කියනවනේ කෑ ගන්න එයාට මේකට පෙරිලා බොන්නවා. නෑ ඒ කාය විඥානයේ තියෙන ඉස්සක සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් වල කාය විඥානය නැහැ. රාත්‍රී නිදාගෙන ඉන්නකොට මේ කැවිලා පොඩි කපාගෙන ගියාම දන්නවද? ඒ උඩට වෙන තරක් එහෙම ගේ හැපුවොත් එහෙම කෑ ගහන්නේ නැගිටිනවා. කායපාරය කියන්නේ මේ කුට්ටබ්බ රූපය තිබෙන තැන. මුළු ශරීරයේ මේ පොතු කෙස් ආදී ඒවා තුළ පිළිතුරේ කාය විඥානේ නැහැ. කාය විඥානේ තියෙනකොට නියපොත්තේ කෙලව. දෙන්නම් වේදනාව දැනෙනවා. ඉතින් මේ ශරීරය මුල් කරගෙන පින්නතේ විශාල ආස්වාදයක් රූපවාසී සත්තු ලබනවා. තමන්ගේ ශරීරයේ තියෙන පහස ඒ කාය විඥානය දැඩිසේ රස කුසුනාවෙන් එලි ගලි බැදී වාසය කරන තවත් දුරුටුවක්. මේ දුරුටු වලින් එහෙමනම් සත්වයා ආස්වාදය අඩුවෙන් විඳින තැන තමයි මේ සඳහන් කළේ ගාන විඥානය. ඒ උලාට කුසුනාව ගැන කතා කරනකොට අඩුව කියලා කියන්න බෑ. කුසුනාව කොතන උපදිනවද? එය කුසුනාවම තමයි. ඒ උලාට ద్వාර වලින් බැලුවාම මේ ద్వාර අනිකුත් ద్వාරයට වඩා අකුසල් වලට සංසාරේ උපදවන්න ප්‍රධාන වශයෙන්ම දායක වෙනවා. මනෝද්වාරය ඊට වඩා බලවත් කියන්නේ මේ පිටතොල්ල එහෙන් ගන්න සේරම දේවල් ගෙනිහිල්ලා බබඩා කරන්න කොහෙද? මනස. කණින් එකතු කරගන්න දේවල් ඒ මානසික ආරම්භය. ලාසේ දේ ශරීරයෙන් එකතු කරගන්න දේවල් ඒවත් මනසට ආරම්භය. දැන් ඇහැට කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන්ට ලැබෙන ආරම්භණයන් අපි වර්තමාන මොහොතේ මේ දැන් ලැබෙන අරමුණු තෘෂ්ණාව උපදවනවා. ඇසට පුළුවන් දෙහෙමනම්
ඊයේ දවසේ අපි දැක්ක රූප වලින් තෘෂ්ණාව උපදවන්නේ. මේ පෙනුන මේ අනිත්‍යයි. පෙනුණු ක්ෂණයකින්ම අනිත්‍යයි. ඇසුණු සැලැකින්ම සත්‍යය අනිත්‍යයි. චක්කු ප්‍රසාද රූපේ ගැටුණු ක්ෂණයකින්ම ඒක අනිත්‍යයි. දැන් අපි පාවිච්චි කරන ගිනි කූරා අරගෙන ගැහුවට ගිනි පෙට්ටිය පත් වෙනවා. නිඳ හදනවා. තෘෂ්ණාව උපදිනවද එහෙම? ඊයේ පෙනිච්ච රූප වලින් අද තෘෂ්ණාව උපදිනවද ඇසේ? චක්කු විඥානය හට ගන්නවා. සෝත විඥානය හට ගන්නවා. ඊයේ කාපතු කැමෙන් දැන් ජීව විඥානය හට ගන්නවා. ඒවා අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි. හැබැයි මනෝ විඥානයේ ඊයේ හටගත්ත දේවල් එයාට ප්‍රශ්නාව කරනවා. ආවරගෙන පාරේ හම්බ වෙච්ච රූපේ ගෙදර ගිහිල්ලා ආවරගෙන නිමිති සලකුණු ඔක්කොම තියන්න. ඒ වාගේ පින්නතුනි මනෝ විඥානය අතීතයට දේවල් එකතු කරගෙන ඒ තුලින් නැවත ස්ථාකන්තා මනාපා පේරූපා කාමුක සංහිතා කියන ආකාරයට මෙන්න මේ නන්දි රාගත් සහගත තෘෂ්ණාව මනෝ විඥානයේ පුරුවන් නැවත උපදවන. ඒ උපදින ශක්තියක් පින්නතුනි දුක උපදවන. ඒ දුක උපදවන්නේ යම් සිතක් හට ගන්නවා නම් රූපය ඇසුරමයි සිත හටගන්නේ. රූපය සැදී තිබෙන්නේ අපේ මේ රූපකායේ මනස රැඳී තිබෙන්නේ නාමකාය රැඳී තිබෙන්නේ. එහෙමනම් එතන නාම රූප හටගන්නවා. නාම රූප හටගත්තොත් එහෙමනම් එතන පුනර්භවයක් හටගන්න ඕන දේවල් ඔක්කොම සකස් වෙනවා. ඒ නිසා චක්ඛු සෝත ගාන ජීව කාය කියන මේ ద్వාරවල තමන් හමුවේ තමන් ඉදිරි පිට මේ දැන් වර්තමාන තේන අරමුණින් ගැටිලා ඒ හැපීම මුල් කරගෙන ඒ විඥානයන් උපදවාගෙන ඒවා මනෝද්වාරයට යොමු කරලා තණ්හාව වාට ගන්නවා, බැඳෙනවා, බැස ගන්නවා, උපාදානය උපදවනවා. ඒ වගේම දුක උපදවනවා. දැන් හැමෝම බලන්න තමන්ගේ මනසේ එකතු වෙලා තියෙන්නේ මේ ජීවත් වෙන කාල සීමාවේ කුඩා කාලේ ඉඳලා ගත්ත මේ ద్వාර වලින් ගත්ත අරමුණු දෙක. වෙන අරමුණු තියෙනවද? නැහැ. වෙන අරමුණු තියෙනවා. එන්න තියෙන අරමුණු තියෙනවද? තව අනාගතේ ඉන්න තියෙන අරමුණු තියෙනවද නැහැ? තව ඇවිල්ලා නැහැ අරමුණු. එනම් කුඩා කාලේ භාෂා ඉගෙන ගත්තා, අධ්‍යාපනය ලැබුවා. ඒවා සියලුම සටහන් තියෙනවා මනසේ තියෙනවා. ඒ වගේම මේ චක්කුද්වාර ආදී ద్వාර වලින් ගත්ත අරමුණු තමන්ගේ ජීවිතයේ ප්‍රියජනක අවස්ථාවල
දුක සහගත අවස්ථාවල් තියෙනවා. ඒවා නැවත අරගෙන ඒ මනෝවිද්‍ය විඥාණයට පුළුවන් භවය සකස් කරන්න අවශ්‍ය ශක්තියෙන් උපදවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පුණාමතුන්ට පැහැදිලි කළා පුන්න ඔබට කර්මස්ථාන තේරෙන්නේ නැත්නම් මේ ආකාරයට ඔබ පිළිපදින්න. එසේද පිළිපදින්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ද්වාර මුල් කරගෙන ඒවැ ගැටෙන ආරම්භණයන් නිසා හටගන්න චක්ඛු විඥානය, සෝත විඥානය, ධාන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. ඒ තුලින් ඔබ ඒ ලැබෙන ආරම්භන ආස්වාදයේ ලෙස අරගෙන ග්‍රහණය කරගන්නවා නම්, ඇලෙනවා නම්, බැඳෙනවා නම්, දැස ගන්නවා නම්, නන්දි ස්වාද සහගත ස්වභාවයෙන් ගන්නවා නම් ඔබ සිද්ධ කරන්නේ කුමක්ද? තණ්හාව ඉපදීම, නන්දේ සමුදය දුක්ඛ. ඉතින් ඔබ දුක උපදවනවා. එහෙමනම් මේ දුක කොහෙද නැති කරන්නේ? ऐसा मूल करගෙන හටගත් දුක තෘෂ්ණාව ඊතරම නිරුද්ධ කරා. හටගත් තැනම නිරුද්ධ කරන්න. සාන්තිකෝ පුඤ්ඤ චක්ඛුඤ්ඤය රූපායිකා කාන්තා මනපාපේ රූපකාම සංගීතරාජනීය. මේ ඇලේ යුතු බැඳේ යුතු ආස්වාදේ ලැබේ යුතු කාම සහගතෝ මේ තෘෂ්ණාව තංච බික්ඛෝ නාභි නන්දති නාභි වදති නාජ්ජෝසාය තික්ඛති. ඔබ තෘෂ්ණාවෙන් අල්ලගන්නට එපා. ඔබ ඒ රසය ආස්වාදේ කෙරෙහි ඇලෙන්න එපා, බැඳෙන්න එපා, එහි බැස ගන්නට එපා තෘෂ්ණාව වශයෙන්. ඒ වගේම කමනීය කුමනාපෝ එහි තියෙන අනිත්‍යය දකින්න. යෝනිසෝ මානසිකාරයෙන් දකින්න. තෘෂ්ණාව උපදින්නේ අයෝනිසෝ මානසිකාරයෙන් දැක්ක. ලෝකවාසයේ සත්‍යය දකින්නේම අයෝනිසෝ මානසිකාරයෙන්මයි. ඒක නිසා මෙච්චර මේ ලෝකේ අවුල් වෙලා තියෙන්නේ. අයෝනිසෝ මානසිකාරයෙන් දැක්කොත් බැලුවොත් කොහොමද තේරෙන්නේ? අනිත්‍ය වූ දේ නිට්ටයයි කියලා කියනවා. දුක්ඛ වූ දේ සැපයි කියලා කියනවා. අසාර වූ දේ සාරයි කියලා කියනවා. අනාත්ම වූ දේ ආත්මයි කියලා කියනවා. ඒ දැකීම සත්‍ය දැකීමක් නොවේ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්න ප්‍රේමනාප රූපවල මේ වාගේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙනවා. ඒ වුණාට ඒක ආදීනයක් තියෙනවා. දැන් පැහැදිලිද? ඇස කන නාසය දිව ශරීරය මනසට මේ ගෝචරව අපි එදිනෙදා දිනපතාම අපට ලැබෙන ප්‍රිය
ආස්වාදයේ තියෙනවා හරිද ඇයි නිස්සද්ද ඇයි මේ ආස්වාදයේ නිවිදින්නේ දරුවා පාසල් දුවගෙන එනකොටම දුවලා ගිහලා වඩාගෙන මූණ සිමලා ඉතින් තොරතුරු අහලා අනිත් අය ගමන් බිමන් ගියාට පස්සේ ඒ අය පිළි අරගෙන මේ ආස්වාදේ කෑම මේසෙට ගිහලා වාඩි වෙලා හොඳට රස කර කර කෑම ගන්න ආස්වාදේ බඩ කිරෙන්න කෑම ගන්න ආස්වාදේ රාහන නතිරේක වශයෙන් උත් ගන්න ආස්වාදේ ඔය ශබ්ද ආහාර ඒවා නැවත නැවත අහන පටිගත කරගෙන අහන ආස්වාදේ ආස්වාදේ නැද්ද බුදුහාමුදුරුවෝ දේශනා කළා ඉඩා කාන්තා මනාප ඉස්කෝ කාන්තෝ මනාප සත්‍යයේ මේ ස්වභාවය ඇතින මේ ආස්වාදේ තියෙනවා ආදීනේ තියෙනවා බලන්නේ නැත්තේ කොයි පැත්තද ආදීනේ පැත්ත බලන්නේ නෑ එතකොට මේ ආස්වාදයේ පැත්ත බලන්න උපදින්නේ අයෝනිසෝ මනසිකාරය බලන්නේ මේ වැරදි විදිහට එතකොට ආදීනේ පැත්ත බලුවාම අනේ මේ උච්චර දේවල් සිද්ධ කළා ලෝකේ තියෙන සියලු දේවල් අනිත් නැසී යනවා මගේ තරුණ කාලේ කවදා හරි නැති මගේ ශරීරයේ තියෙන ශක්තිය බලය මේ අද උච්චර මේ රූප ලස්සන තිබුණා තව කාලෙකදී මේක කවුරුවත් බලන්න කැමති මේ ආදීනේ යෝනිසෝ මනසිකාරයෙන් බලුවාම ආදීනේ මතුවලා පේනවා අයෝනිසෝ මනසිකාරයෙන් බලුවාම ඇලෙනවා යෝනිසෝ මනසිකාරයෙන් බලුවාම මිදෙනවා ඇලීමෙන් දුරු වෙනවා ඇලීම එතකොට නැහැ එහෙමනම් බුදුහාමුදුරුවෝ මේ පුන්න ආමුදුරවන්ට දේශනා කළේ පුන්නනේ ඇලියේතු බැඳීතු කමනීය රමණීය මේ රූපයන් නාදිනන්දතේ නාවිවදති නාජ්ජෝසායති ඔබ ප්‍රිය ස්වභාවයෙන් ක්‍රියායි කියලා අල්ලගන්න කමනීයයි රමණීයයි කියලා අල්ලගන්නට ඒ වැලි ගලි බැඳී කිදා බැලරත් සුස්නාවෙන් ඒවා යොමු වෙලා සිටින්නට ඔබ එපා යම් විදියකින් තස්සතං ඔබ නාදි නන්දිතෝ අනවි නන්දිතෝ අනවි වදතෝ අනිත්‍යාසාය තිටතෝ නන්දේ නිරුද්ධති ආර්යතමනෝගේ මේ කෘෂ්ණාව රූපය අල්ලගන්නේ නැත්තම් රූපය ඇලෙන්නේ බැඳෙන්නේ නැත්තම් ප්‍රියමනාපයි කියලා ඒ ඇලි ගලි කිදා බැලලා ජීවත් වෙන්නේ නැත්තම් ඒ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරලා ඒක අතහරිනවා නම් ආන්න එතකොට නන්දේ නිරෝධෝ නන්දේ කියන මේ තෘෂ්ණා ස්වභාවය නිරුද්ධ නන්දි නිරෝධෝ දුක්ඛ නිරෝධෝ ඇසට පෙනුණු තැන මේකයි කියේ බුදුහාමුදුරුවෝ මොකද්ද
දිත්තේ දිත්තමත්ත දැක්කා 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 විතරයි විරුද්ධ කරන්නේ. ගිනි පෙට්ටිය පත්තු කළා ගින්දර ඇවුරුණා එතනම මනෝද්වාරයට දී දුන්නේ නැහැ. මනෝද්වාරයට ගියා නම් ඊට පස්සේ තෘෂ්ණාව හදනවා. කවුද තෘෂ්ණාව හදන්නේ නම්? චක්කුද්වාරයට, සෝතද්වාරයට, ගානද්වාරයට, ජීවද්වාරයට, කායද්වාරයට. තෘෂ්ණාව හදන්නේ මනෝද්වාරය. ගැටෙන්න යන්නේ කවුද? ඒක මනෝද්වාරයේ. මුලාවටපත් වෙන්නේ කවුද? ඊර්ෂ්‍යාවට ගන්නේ කවුද? ඔන්න තමයි. මෙන්න රූපකායයි නාමකායයි මේ දෙකේ ක්‍රියාකාරී ශක්තිය. හැබැයි මේ දෙන්න එකතු වෙලා තමයි ඔක්කොම එහෙමනම් මතක තියාගන්න භාවනා යෝගියාට මේ පුන්න ආමතුරන්ට බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ මොකද්ද? ඇති වුණු තැනම මේ තෘෂ්ණාව නිරුද්ධ කරන්න. ඒ පාඩම තමයි කියන්නේ. මේ භාවනාවේ අනුපාඩුව ඒ ద్వාර වලින් ලැබෙන ආරම්භණු කරගෙන අටගන්න මේ චක්කු විඥාන, සෝත විඥාන ආදී මුල් කරගෙන තෘෂ්ණාවට මාර්ගයේ තවම තියෙනවා. ඔබ හටගන්න තැනම තෘෂ්ණාව නිරුද්ධ කරන්න. මේ ධර්ම දේශනාව පවත්වලා පුණ්‍යආමතුරු ඊළඟට ඉල්ලීමක් කරනවා ස්වාමීනි මට කර්මස්ථාන අරගෙන භාවනා වඩන්න අවසර දෙන්න. වෙනත් ප්‍රදේශයක ඔබ කොහාටද යන්නේ? මම යන්නේ සුරාපරන්ත. සුරාපරන්තය කියලා කියන්නේ පුණ්‍යආමතුරුන්ගේ ගම. වෙළඳ කණ්ඩායමක් සහෝදරය දෙන්නෙක් එක්කලා වෙළඳාම් කටයුතු කළා. එක වාරයකදී වැඩිමහල් සහෝදරයා පුණ්‍යආමතුරු බාලයා ඊළඟට මේ දෙන්න කලින් කාල ගැල් 500 අරගෙන වෙළඳාම්. දැන් මේ අටුවාවේ තියෙන කතාවක්. එතකොට දැන් වැඩිමහල් සහෝදරයා වෙළඳාමට තමයි සාවත් කිනුවරට ආවේ. එතකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝයා දැක්කා රත්නත්‍රය. දැන් මට වෙළඳාමෙන් වැඩක් නෑ. තෙරුවන් ලෝකේ පහළ වෙලා. ගිහිලා බණ ඇහුවා. පැවිදි වෙන්නට හේතුණා. අර ගැල් 500 බාරව තවත් කෙනෙක් ඉන්නවා භාණ්ඩාගාරික. යාට කිව්වා ගිහිල්ලා මල්ලික මේ ඔක්කොම බාර දෙන්න මම පැවිදි. වෙළඳාම කරත් බැලගෙන 500ක් ආවගෙන පැවිදි. මෙන්න බලන්න මෙදීම මේ තරම් ආකාරයේ ශක්තියක් තිබෙනවා සංසාරේ තින්කලායට මිදෙන්න බලයක් එනවා. දැන් ඒ වික්ෂු පූජාවෙන් පැවිදි වුණා. සංසාරය අසපරිස්කාර පූජාවන් කරලා තිබුණේ ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ වික්ෂු පූජාව ලබා දුන්නා. සාවත්ති නගරයේ ගත කළා භාවනා වැඩුවා. දැන් පුණ්‍යආමතුරු ඒ කිසි දියුණුවක් නෑ. තීරණයක් ගත්තේ ඒ වෙලාවේ තමයි කමඨාන් අරගෙන මගේ ගමට යන්න. ඒ කර්මස්ථාන ගන්න අවස්ථාවේ මේ දේශනාව තමයි මේ කර්මස්ථාන. මේක තමයි දුන්නු කර්මස්ථාන. ඒක තමයි අද
බුදුහාමුදුරේලා කියන පුන්න ඔය සුණාපරන්ත ගමේ ඉන්න මිනිස්සු හරි දරුණු. ඔබට සමහර වෙලාවට ආක්‍රෝෂ පරිභව කරන්න පුළුවන්. ස්වාමී ඒ වුණාට කමන්නේ. ඒ මට අතින් පයින් ගහන්නේ නෑනේ. ඒ අය හොඳයි. උන්නේ ඒ වුණාට ඔබට අතින් පයින් ගැහුවොත් කවක් නෑ ස්වාමීනි. ඒත් හොඳයිනේ. ඒ අය දතු කැටකැබිලිති වලින් ගහන්නේ. උන්නේ කැටකැබිලිති වලින් ගැහුවොත් ස්වාමීනි ඔය ලොකු දඬුමුකුරු වලින් ගහන්න නැති හින්දා හොඳයි. උන්නේ ඒ අය ඔබට දඬුමුකුරු වලින් ගැහුවොත් කවන්නේ ස්වාමීනි ඒ අය අවි ආයුධ පාවිච්චි කරන්නේ. ඒ හින්දා මම හොඳයි කියලා හිතනවා. උන්න ඔබට අවි ආයුධ වලින් පාර දුන්නොත් ස්වාමීනි ඒක කමන්නේ ඒ අය මාව මරන්නේ. ඒ හින්දා මට සුණාපරන්තේ වැඩේ ඉන්න පුළුවන්. උන්න ඔබ මරුවොත් ස්වාමීනි සමහර දෙනා තමන්ම නියයන්ට ඕන දේවල් හොයාගන්න. ක්‍රම හොයාගෙන යනවා. ඉතින් මට එහෙම හොයන්න දෙයක් නැහැ. ඉබේම ලැබෙනවා නම් ඒක කවන්නේ හොඳයි. එහෙනම් පුන්න ඔබ සුණාපරන්තේට යන්න. අවස්ථා 6ක් පුන්න ආවුරු සිංහනාදයක් වේවා. ඒ වගේ අභීත ස්ථිර වචන වලට කියනවා සිංහනාද කියලා. තමන්ගේ ගමට ගිහිල්ලා ඥාතීන් ඒගොල්ලෝ යම් වෙනවා. උන්වහන්සේ කෙටි කාලයක විහාරස්ථාන කීපයකම වැඩ වාසය කරනවා. වැඩ වාසය කරලා අන්තිමට ගියේ මාංකුලාකාරාමයේ කියන මේ ස්ථානයේ මේ වස්සවදා දුන්නු කර්මස්ථාන අනුව ධ්‍යාන උපදවාගත්ත භාවනා වැඩුවා විදසුන් වැඩුවා. දැන් තමන්ගේ සහෝදරයා දවසක් කියලා කියනවා ස්වාමීනි මම ඈත දනවකට මේ ඈත රටකට නෞකා නැගෙන බෙලදා දෙනවා. ඒ හින්දා මට ආශිර්වාද කරන්න. බැරි වෙලාවක් කරදරයක් එහෙම සිද්ධ වුණොත් අපි ආවඳුනවල සීකරන මහත්ම තේරෙන්න. දැන් මේ දෙරස නැවනෙවි යන අවස්ථාවේදී එක්තරා දූපතකට ගොඩ වෙනවා. දූපතේ ගොඩ වෙලා ඇවිදින යනකොට මේ වෙලදා කරනවට මොනවත් වෙලදා මොන්නේ මේ මහා රත්නමුංගනාතරේ. අපි මේ රත්නමු කපා ගන්න නැවොක්කෝ පුරෝගම්. බඩු ඔක්කොම ගන්තිරේ දාලා ගස් කපන්න. වනාන්තරයේ හිටිය අමනුෂ්‍යය කම්පා වුණා. අමනුෂ්‍යය මෙයාට දේශ කළා. අපේ වනාන්තරයේ ගස් කපනවා කියලා නෙගී සිටියා. අපි මේ ශේරම මරලා දානවා කියලා සෝදානම්. ඊට පස්සේ ඒක අමනුෂ්‍යයෙක් කියන එහෙම කරන්න එපා. එතකොට මේ මුළු වනාන්තරයේ මිනි කුඩගත්තුනදලා. ඒ වගේම අපි ඒක මේ වනාන්තරයේ එන අනිත්‍යයක් දකින්න. කවුරුත් මේ වලට ආයේ ඉන්නේ නැහැ. මේකේ අවශ්‍ය මේ මිනිස්යාම නේරම මරනවා. ඒ හින්දා අපි මුහුදේ ආපහු යනකොට මරනවා. ඒ තේරණයකට ආරකට දැන් නැවුණු රත්නු ඔක්කොම ගස් කපාන පුරවාගෙන මහා සාගරයේ ගැඹුරට ඇදෙවි නැවැදීගෙන යනකොට මහා රගලිදි මතු කරමින් අමනුෂ්‍යෝ ඒ නැවවලට
වට කරගෙන ගිල්ලවඩු උත්සාහ කරනවා. ඒ වෙලාවේ මාර සහෝදරයා නැත්නම් ඒ ප්‍රධානිය අපේ ආමුදුනේ අපි අරතුරුල කියලා සිහි වෙනවා සමග පුන්නහාමුදුරන්ට දැනුණා. ඉර්ධියෙන් එනවා ඉර්ධියෙන් අහසින් එනකොට අහසේ ලොකු ආලෝකයක් ආලෝකයේ දැක්ක අමනුෂ්‍ය පලායන අමනුෂ්‍ය යාර පස්සේ ආන ඔබලට කොහාටද යන්න ඕනේ අපිට යන්න ඕනේ ගමට නැවේ ඉසමත පය තියලා උන්වහන්සේ ඉර්ධියෙන් වැටි ඒ සමගව නවරණ නවතියා උන්වහන්සේගේ අනිස්කාරයට පසුව මේ අය අපිට මේ දුන අනුතරයෙන් බේරෙන්න උපකාර වුණේ අපේ උන්වහන්සේගේ කොටස කියලා විශාල රත්නමුන් කොටසක් කිවිලා පිළිගන්න කොට ගන්නවා. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා උඹලා කවුරුවත් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ නේද? එහෙමනම් මේ රත්නමුන් ගෙනහිල්ලා ගාම්ද ක්‍රියා පිළිකර ශාලාවල් ඉදි කරා. විකු සංඝයාට දානෙ පිළිල කළා මහා දානයක් දෙන්න. ඒ අමු ක්‍රියා කරන්නේ. දැන් මුලාමුරු ඉර්ධියෙන් වැඩියා ජේතවනාරාමයට. භාගතුන් වහන්සේ අතුරු 500ක් වික්ෂුන් වහන්සේලාට ආරාධනා කරලා ඉර්ධියෙන් ආපහු වැඩි. එදා බුදුරජාණන් වහන්සේ මේ මහා සංඝයා සමග දානෙට වැඩම කරන අවස්ථාවේදී 500ට 489 දෙනෙක් සමග වැඩි. ඒක භික්ෂුන් වහන්සේලම අඩුයි. උන්වහන්සේට පෙනී ගියා මේ යන වඩින ගමන් තවත් දමනය කළ යුතු පුද්ගලයෙක් කියලා. සත්‍ය බද්ධ පර්වතේ. සත්‍ය බද්ධ පර්වතයේ තාපසයෙක් හිටියා. සත්‍ය බද්ධ තාපසයා මිත්‍යා දෘෂ්ටිය දේශනා කරමින් බොහෝ දෙනා පින්නතේ අපායටයි. උන්වහන්සේ සත්‍යපද්ද පර්වතයට වැඩලා මේ මිත්‍යා දෘෂ්ටික තාපසවරයා ධර්මයේ පිහිටියා. ධර්මයේ පිහිටවලා ඊට පස්ව බුදුරජාණන් වහන්සේ යාත්‍රාවේ ඉල්ලුවා යාකට විද්ද ලබා දුන්නා. ධර්මයේ ශ්‍රවණය කරලා අභිඥා සහිතව රහත් වුණා. උන්වහන්සේ සමග දැන් 500 සම්පූර්ණ. දානෙට වැඩලා හත්දිලක් මුළුල්ලේ මහා පින්කම් සිද්ධ කළා. ඒ හැම දිනාටම ධර්මාවබෝධය ලැබුණා. ධර්මාවබෝධය ලැබිලා අවසානයේ දැන් බුදුහාමුදුරුවෝ ආපසු වැඩම කරන අවස්ථාව. නර්මදා නදී තීරයේ ඒ අවස්ථාවේ නර්මද නාගරාජය බලකි. බුදුහාමුදුරුවෝ දැන් මාත වඩි. දැකලා බුදුහාමුදුරුවෝ මෙයාගේ ප්‍රාර්ථනාව දැකලා එක්කෙනෙක් නාග ලෝකයට වඩම්මාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා ආපහු වදිනකොට ස්වාමීනි අපිට මොනවා හරි පූජා කරගන්න දෙයක් වැඳුම් පිදුම් කරන්න දෙයක් නර්මදා ගංගා නදී තීරයේ පාසාද තත්වත ශ්‍රී පතුල ලාංඡනයේ ශ්‍රී පාදි ඊට පස්ව බුදුරජාණන් වහන්සේ දැන් මේ ශ්‍රී පතුල
ගඟදී ගහගෙන එනකොට වැහෙන. ගඟදී ආහපත් වෙනකොට ආයේ අනාවරණය. ඊළඟට ආයේ සත්‍යබද්ධ පර්වතයට වැඩි. දැන් සත්‍යබද්ධ හාමුදුරුවෝ කවුද ඉස්සරලා? සාවසරය. ඔබ දීර්ඝ කාලයක් මේ ඔබට පැමිණෙන සෑම දිනකටම අපායට යන මාර්ගයේ දේශනා කළා. දැන් ඔබ නිදහස් වෙලා ඔබ නිදිලා ඉන්නේ. මෙච්චර කාලයක් මිත්‍යා දෘෂ්ටිය දේශනා. දැන් ඔබ අද පටන් මේ සත්‍යබද්ධ පර්වතයේ නැවතිලා ඔබ මිත්‍යා දෘෂ්ටිකයන් කරපු අය හැම දෙනාටම නිවන් මඟ කියා දෙන්න. එයයි බුදුන්. සත්‍යබද්ධ හාමුදුරුවෝ එහිම නවත්තන වඩින්න සෝදානම් වෙනකොට ස්වාමීනි මෙහාට පැමිණෙන අයට වදින්න පුදන්න පූජාවක් තුරක් ලබා දෙන්න. මහා පාසාර තත්ත්ව මත ශ්‍රී පතුල තියෙන මුත හරියට මඩ පොඩ තිරාගෙන යනවා වගේ මේ හිරිගල් තත්ත්ව මත ශ්‍රී පාදලාතේ සත්‍යවත් ඉතින් මේ වස්තුන් මාසේ අවසන් වෙනකොට උන්වහන්සේගේ මාර්ගඵල ලැබලා උන්වහන්සේගේ ආශංස්කාරය අවසන්යි. වස්තුන් මාසේ වෙනකොට උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා. මේ විස්තර තියෙන්නේ අපේ ඒ සූත්‍රයට අදාළව අටුවාවේ තියෙන විස්තර කොටසක් තමයි මම දේශනා කළේ. ඒ නිසා මේ පින්න සෑම දෙනාම මේ දේශනාවෙන් අපට පැහැදිලිව පෙන්නලා දුන්නු කාරණේ කෙරෙහි සිතාදාන කරන්න. කුසුමාවාදන්නේ අපිමයි සංසාරයේ දීර්ඝ කරගන්නේ අපිමයි. ඒ වගේම සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ අපටමයි. එතකොට එහෙමනම් තෘෂ්ණාව හට ගන්න අවස්ථාවේ එතනම නිරුද්ධ කිරීම තමයි භාවනා යෝගියා කරන්නේ. ඇසුණු දේ ඇසුණා, පෙනුණු දේ පෙනුණා, ඇසුණු දේ ඇසුණා, දැනුණු දේ දැනුණා ආදී වශයෙන් මෙහි කරලා ඉතිහා මෙහාවිති. අතීතය පිළිබඳ අපි කතා කළා වගේම අනාගතය පිළිබඳව සිහි කරනවා නම් කියුවන්නේ අපි මේ අතීතයට අනුව සහ වර්තමානයේ සිදුවෙන දකින ඉන්ද්‍රියන්ට ගෝචර ආරම්භණයන් කරගෙන අනාගතයේ සැලසුමක් තමයි කරන්නේ. අනාගතයේ සැලසුම. හැබැයි නා සැලසුමක් කළාට නාම රූප හටගන්න එක ඒ සැලසුමේ තියෙනවා. නමුත් ඒ අනාගතයේ පිළිබඳව අපට ඇත්ත වශයෙන්ම මේ ආකාරයෙන් මම දැන් දිව්‍ය ලෝකයක් නෝනා, මම සක්විති රජ කෙනෙක් වෙන්න ඕන, මම හොඳ ශ්‍රද්ධාවන්ත ගුණවන්ත උපාසිකාවක් සාකාවක් වගේ වෙන්න ඕන, බඳුන මල්ලිකාවක් වගේ අනාගතයේ කුම් කරගෙන යම් සිතේලි සැලසුම් අපේ සිත්වල පහළ වෙනවා. මේ එතන කුසුලාව එහෙමනම් ඒ මුල් කරගෙන නන්දී ස්වභාවය, ඇලෙන ස්වභාවය, බැස ගැනීම ස්වභාවය මතුවලා එනවා. මේ නිසා ඒවලන් අපි විශේෂයෙන්ම රැකගත යුතු වෙනවා. ඒක තමයි
साकिना सैन जना में धर्मेश में करवा रस कर गलता सुसान चतुरार सत धर्म्या बोल